උදෑසනකසේ සිතැඟි වඩානම් දිය ඇල්ලකසේ සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී ආයුබෝවන් සුබ දවසක් ඔබට ප්‍රාර්ථනා කරමින් බදාදා දවසේ අදත් අපි ඔබ හමු වෙනවා සුභාරතී සංවාද මණ්ඩපයෙන්. අද අප සුභාරතී සංවාද මණ්ඩපයෙන් අවධානය යොමු කරන්නේ සෞභාග්‍ය පුනරුදේ ගමට යන්න පිළිබඳවයි. මේ කතාබහට අප ගෞරවයෙන් ආරාධනා කළේ මේ පිළිබඳව කතාබහ කරන්නට වඩාත් සුදුසුම පුද්ගලයෙකුටයි. ඒ තමයි නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාටයි. අප ඔබතුමාව සුබ උදෑසනක් කියලා පිළිගන්නවා. අයබෝන්. අයබෝන් සුජාත. අප දන්නවා 2015 පැවති රජයට පෙර ඔබතුමා කටයුතු කළේ සුරකුම් පොත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස. එහිදී අප දන්නවා ඔබතුමා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ රටේ ආර්ථිකය වෙනුවෙන් සංවර්ධනය වෙනුවෙන්. නමුත් 2015 පසුව ඔබතුමාලා ගත්ත මේ ක්‍රියාමාර්ගවලට යම් විශේෂයෙන්ම අඩිතාලමක් දමන්නට හේතුව විතරයි නැවතුණා. ඉතින් මේ නිසාම ඔබතුමාලා රට වටේ ගියා වියත්මඟ ඔස්සේ රට සහ හෙට සම්මන්ත්‍රණ මාලාව සමගින් ඔබ විද්වතුන් ඒකරාශී කරගෙන නැවත වතාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ව ජනාධිපති කරවීමේ සටනේදී උපාය මාර්ගික විද්වතෙකු ලෙස සුවිශේෂී කාර්යභාරයක් කරා. ඒ විතරක් නෙමෙයි මේ රට පුරා අරන් ගිය මේ මතේ නිසාම අප දන්නවා මහමැතිවරණයේදී ජනතාව කිව්වා විද්වතුන් උගතුන් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ නියෝජනය කරලා ජනතාවගේ සිතුම් පැතුම් සෞභාග්‍ය කරා රට ගෙන යන ගමනට දායකත්වය ලබා දෙන්න කියලා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි ඔබතුමා අද දවසේදී රාජ්‍ය අමාත්‍යවරයෙක් විදියට මේ කාර්යයට උරදේ සිටින්නේ. මේ කාරණත් එක්ක කතා බහ කරුවාම අප දන්නවා ඔබතුමා දැන් මේ රට පුරා සම්මන්ත්‍රණ මාලාව රැගෙන යනකොට ආර්ථිකය පිළිබඳව නවරැකියා උත්පාදනය පිළිබඳව නාගරික සංවර්ධනය වගේම අප දන්නවා විශේෂයෙන්ම රටේ සංවර්ධන ක්‍රියාවලියට කොහොමද දායකත්වය ලබා දෙන්න ඕන කියන කාරණේ පිළිබඳව බොහෝ දේ සාකච්ඡා කළා. එය අද ප්‍රායෝගිකව කටයුතු කරන්නට ඔබතුමාට අවස්ථාව ලැබී තිබෙනවා. දැන් මේ විෂයපතේ ගොඩක් විශාලයි. නමුත් ඔබතුමාගේ මේ නාගරික සංවර්ධනය පිළිබඳව කාර්යවේදී ඔබතුමා කලින් ඉටු කළ මෙහෙයත් එක්ක බලනකොට ඒ පිළිබඳව මුලින්ම අවධානය යොමු කරන්නට කැමතියි. අපි පසුගිය කාලේ වියත්මක සංවිධානය හරහා ඔබ කිව්වා වගේ සුජාතා මේ සූදානම් වෙද්දී රජයක් පිහිටවන්නට අවුරුදු 4ක් විතර තිස්සේ අපි කාරණේ සම්බන්ධ සූදානම් වුණා. එතෙන්දී අපි මුළු රට පුරාම ගිහිල්ලා මේ රටේ තියෙන ප්‍රශ්න ගැන හොඳ අධ්‍යයනයක් කරා. මොකද අපිට තීන්දුව తీරන ගන්නට කලින් භූමියේ සැබෑ තත්ත්වය ගැන අවබෝධයක් තියෙන්නට ඕනේ. එහෙම නැත්නම් ඒ ගන්න තීන්දුව සීතල කාමරේ පුටුවල ඉඳන් ගන්න තීන්දුව වෙනවා මිස ජනතාවට වැදගත් වෙන තීන්දුව වෙන්නේ නැහැ. හැබැයි අපි කරේ ඒක හැමතැනම ඇවිදලා තමයි තීන්දුව ගත්තේ. ඒ අතරේ වියත්මක සංවිධානය විතරක් නෙවෙයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පටන් ගත්තට පස්සේ බැසිල් රාජපක්ෂ මැතිතුමා එතුමාගේ සංකල්පයක් අනුව ගම සමග පිළිසඳරක් කියලා දේශපාලනඥයොත් සහ ඒ දේශපාලන ක්‍රියාකාරීකයොත් රට පුරා ගිහිල්ලා ඒ අධ්‍යයනය යෙදුණා. මිනිස්සුන් අහුවා මොනවද තියෙන ප්‍රශ්න කියලා. මම විශේෂයෙන්ම වියත්මක සඳහන් කරේ ඔබතුමා උගතෙක් බුද්ධිමතෙක් නිසා ඒ පාර්ශවයේ නියෝජනය කරමින් තමයි ඔබතුමාලා කටයුතු කළේ. ඉතින් අපි කළේ ඒ ගත්ත දත්තත් අපිට ලබා දුන්නා. ඊට පස්සේ අපි කමිටුවක් පිහිටවලා මේ කමිටුව හරහා මේ සියලු දේවල් සාකච්ඡා කරලා තමයි අවසානයේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් වුණේ. ඒක හදන්න මුලින්ම පටන් ගන්නකොට විද්වතු 600ක් විතර සභාව වෙනවා. ඒක උඩට එනකොට අවසානයේ කමිටුවේ 3 දෙනා හිටියේ මම ඉන්නේ කෙනෙක්. එතනදී අපි සකස් කරපු ඒ සෞභාග්‍ය දැක්ම කියන ප්‍රතිපත්ති මාලාව ජනාධිපතිතුමාගේ දර්ශනය අනුව අපි රටට ඉදිරිපත් කරා ජනාධිපතිවරණයේදී. ඒකට ජනතාව 69 ලක්ෂයක් අනුමැතිය දුන්නා. දුන්නට පස්සේ ජනාධිපතිතුමා රුවන්වැලි සෑයේ තුමාගේ මංගල කතාව කරද්දී ජාතිය අමතලා කිව්වා මේක ජනතාව විසින් ජනතාව උදෙසා සකස් කරපු ජනතා ප්‍රතිපත්ති මාලාවක්. ඉතිරි අවුරුදු 5 මම ක්‍රියාත්මක කරන්නේ මේ ප්‍රතිපත්ති මාලාව කියලා. මම හිතන්නේ එතුමා ඒ කීවා වගේම එදා සිට අද වනතුරු
එතුමාගේ රජය ගත සෑම ප්‍රධාන පෙළේ තීන්දුව පිටිපස්සෙම තියෙන්නේ මේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති මාලාව. මම දකින්න විදියට මම හිතනවා එතුමා ඉතාමත්ම සාර්ථක මේ රජය ඒ ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරමින් යනවා. බොහෝ වැඩ කටයුතු සිද්ධ වෙනවා. නැවත අවසනාවකට වගේ අපේ බොහෝ විට මාධ්‍ය මේ කොරෝනා ප්‍රශ්නෙට තමුන්ගේ මාධ්‍ය කාලයෙන් 50% 60ක් දෙන නිසා මේ කරපු වැඩ ගැන ජනතාවට තරම් අවබෝධයක් තියෙනවා කියලා මම දන්නේ. අප දන්නවා සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ තමයි 2021 අයවැය යෝජනාවලියටත් ඉදිරිපත් කළා රටේ සංවර්ධන ක්‍රියාවලියට මාර්ගෝපදේශකත්වයේ ලබා දෙන ලියවිල්ල විදිහට සකස් වෙලා තිබෙන්නේ. ඒ අනුව අප දන්නවා නාගරික සංවර්ධන ඔබතුමාගේ මේ විෂය පතේට අදාළ වෙන විෂය කරුණු බොහෝමයක්ම එහි අන්තර්ගත වෙලා තිබෙනවා. එහිදී නාගරික සංවර්ධනය පිළිබඳව සකස් කිරීමේදී කතා බහ කිරීමේදී 21 වන සියවසට අලුත් කොළඹ කියන සංකල්පය යටතේ තමයි මේ නාගරික සංවර්ධනය පිළිබඳව අප හිතනවා කටයුතු කරන්නට ඔබතුමාලා බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී සුවිශේෂී වැඩසටහන් රාශියක්ම ක්‍රියාත්මක වෙනවා. ඒට සමගාමීව තමයි පසුගිය දින කිහිපයේදීම මෙවැනි වූ වැඩ කටයුතු සංවිධානය වුණේ. ඒ අනුව අප මතක් කළ යුතුයි මධ්‍ය ආදායම් පුද්ගලයන් සඳහා ඒ වගේම පුරවැසියන් සඳහා නිවාස යෝජනා ක්‍රමය ආරම්භ වුණා. එය කොහොමද සකස් වෙලා තිබෙන්නේ මේ වෙන විට? අපි දන්නවා නාගරික සංවර්ධනයේ ස්වර්ණමය උදේ යුගය කියලා අපිට දකින්නට පුළුවන් වෙන්නේ පසුගිය කාලේ 2009 2014 කාලේ මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිතුමා තමයි විෂය භාර වෙටි. එතකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ කාලේ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ආරක්ෂක ලේකම්වරයා වශයෙන් හිටිය ඔහුම ඒ කාලේ ලොකු වෙනසක් කරා නාගරික සංවර්ධනයේ. ඔහුට හුඟක් අදහස් තිබුණා. අලුත් අදහස් මත හුඟක් අලුත් ව්‍යාපෘති පටන් ගත්තා. ඒක පටන් ගත්ත එක ව්‍යාපෘතියක් තමයි මේ දුගී දුප්පත් පැල්පත් වාසීන් කොළඹ හිටපු 60000කට කිට්ටවන ඔවුන්ට හොඳ නිවාස සාදා දීමේ වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙල 2014 වෙන විට ගෙවල් 20000ක් විතර හදන්න පටන් ගන්න තිබුණා. ගෙවල් 5000කට කිට්ටු වෙන හදලා ඉවර කරලා දීලා තිබුණා. තව ගෙවල් 15000ක් විතර නිම වෙමින් තිබුණා. ඊට පස්සේ ඊළඟ රජයාවට පස්සේ ඒ පටන් අරගෙන සිටපු නිවාස ඉවර කරපු නිසා 18000ක් විතර ඉවර කරන්න පුළුවන් වුණාට ඒක එතනින් එහාට ගියේ නැහැ. දැන් අපි මේ ව්‍යාපෘතිය නැවත ආරම්භ කරලා තියෙනවා. මේ වෙන විටත් අපි ගෙවල් 8000කට වඩා අලුතෙන් හදන්න පටන් ගන්න තියෙනවා පැල්පත් වාසීන් සඳහා. නමුත් ඒ අතරම අපි විශ්වාස කරා අපිට අමතක කරන්න බැරි තව කොටසක් තමයි රටේ මධ්‍යම පාන්තිකය. අපි සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ලියද්දිම ලිව්වා මධ්‍යම පාන්තිකයන් සඳහා නිවාස සකස් කිරීමේ වැඩපිළිවෙලකට අපි පටන් ගන්නවා කියලා. ඉතින් ඒ වැඩපිළිවෙල තමයි මම දැන් ක්‍රියාත්මක කරමින් ඉන්නේ. ඉතින් ඒ අනුව අපි කැබිනට් අනුමැතිය ලබාගෙන තියෙනවා ආරම්භයක් වශයෙන් මධ්‍යම පාන්තික තරුණ පවුල් සඳහා ගෙවල් 5000ක් ඉදි කරන්න මහල් නිවාස. ඒ මුල් රට පුරාම මේවා ඉදි වෙනවා. අපි ආරම්භ කරනකොට පළවෙනි 3000 අපි කොළඹ ගම්පහ දිස්ත්‍රික්කය, එතකොට නුවර, අනුරාධපුර යන දිස්ත්‍රික්කවල පටන් ගන්න තියෙනවා. මුල් 5000 වෙනකොට මේක රට පුරාම ව්‍යාප්ත වෙනවා. මේක සුවිශේෂී වැඩසටහන. මොකද මීට පෙර කිසිම රජයකින් මධ්‍යම පාන්තිකයන් ඉලක්ක කරගෙන වැඩසටහනක් සකස් කරලා තිබුණේ නැහැ. මේ වැඩසටහනේ අපි එක අතකට මේ නිවාස අඩු මිලට ලබා දෙනවා. පෞද්ගලික අංශයෙන් නිවාස ලබා ගන්නට වඩා මම 30%ක 40%ක අඩු මුදලකට මේ නිවාස ලබා ගන්න පුළුවන්. දෙවෙනි කාරණය තමයි අපි මේ නිවාස ලබා ගැනීම සඳහා අවුරුදු 25ක ණය ක්‍රමයක් හඳුන්වා දෙනවා 6.25% වැනි ඉතාමත්ම අඩු පොලියකට. ඒ නිසා අලුතෙන් පවුලක් පටන් ගන්න තරුණ යුවලකට මේක ඉතාමත්ම හොඳ අවස්ථාවක් වෙනවා. ඔව් ඒකේ සුවිශේෂී කාරණේ තමයි අප දන්නවා විවාහ වුණු අලුත මේ තරුණ යුවලකට තමන්ගේ නිවාස සිහිනේ සැබෑ කරගන්නට මේන් රුකුලක් ලැබෙනවා. අනිවාර්යයෙන්ම අපිට මතකයි යහපාලන ආණ්ඩුව වෙන කාලෙම තරුණ ගැන ගොඩක් දේවල් කතා කරන්නේ. තරුණයන්ට පුංචි කාර් ගැන කතා කරා, ෆ්‍රී වයිෆයි ගැන කතා කරා. රටේ තියෙන බොරු ඔක්කොම කිව්වා තරුණ ගැන. තරුණ පරපුරට කිසිම දෙයක් කරේ නැහැ. ඕන්ගේ කාර් සිහිනයක් පමණක් වුණා බදු වැඩි කරපු විදියට. නමුත් අපි තරුණ පරපුරෙන් විශාල වැඩ කොටසක් මේ වෙලාවට ඉටු කරමින් සිටිනවා. ඔවුන්ගේ අධ්‍යාපනයේ පැත්තෙන්, ඔවුන්ගේ රැකියාව පැත්තෙන්, ඒ වගේම ඔවුන්ගේ නිවාස ගැටලුව පැත්තෙන්. සැබවින්ම තරුණ පරපුර වෙනුවෙන් වැඩ කරන ආණ්ඩුවක් මේක. ඔව් ඒ වගේම අප දන්නවා දැන් විශේෂයෙන්ම පසුගිය රජයේ සමයේදී ගත් ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමේදී 2015ට පැවති පෙර රජයේ විශේෂයෙන්ම අප දන්නවා කොළඹ නගරයේ වඩාත් අලංකාර වූ නගරකරණයක් සඳහා ක්‍රියාත්මක කරන්නට ගත් එක් සැලසුමක් විදිහට මාළු වෙළඳ සංකීර්ණයේ පෑලියගොඩට රැගෙන ගියා. ඒ අනුවම අප දන්නවා ඒ කටයුතු වෙනවා මේ වෙන විට. ඒ වගේම මැනින් වෙළඳ පොළත් අප දන්නවා මේ වෙන විට පෑලියගොඩ ප්‍රදේශයට
රජයට අරන් ගිහලා ඒ ස්ථාපිත කර තිබෙනවා. මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමැතියි අපි. ඔව් දැන් ඒ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සැලැස්ම තිබුණේ කොළඹ නගරයේ තියෙන තදබද අඩු කරන්නත් ඒ වගේම මේ අපද්‍රව්‍ය කළමනාකරණය ප්‍රශ්න විසඳුමක් වශයෙන් උත් මේ මාළු වෙළඳපොළ එළවලු වෙළඳපොළ වගේ දේවල් කොළඹින් පිටතට ගෙනහිල්ලා අපේ ඉදිරියේදී බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානයක් වශයෙන් දියුණු කිරීමට බලාපොරොත්තු වූ පෑලියගොඩ නගරේ ස්ථාපිත කරන්නට මාළු වෙළඳපොළ ගෙනිච්චා. බොහොම පහසුවෙන් කිසිම කරදරයක් නැතුව සුළු කාලයක කරන්න පුළුවන් වුණා. මැණින් වෙළඳපොළ ගොඩනැගීමේ කාර්යය ආරම්භ වුණා. ඒ සඳහා ඉඩම් අත්පත් කරගෙන ඉඩම් සංවර්ධන කටයුතු ආරම්භ කළා. මේ ගොඩනැගිලි සැලසුම් සකස් කළා වැඩි පටන් ගන්න තිබුණා. ඊට පස්සේ පහුගිය රජය ආවට පස්සේ මේක අවුරුදු 4ක් තිස්සේ කරගෙන ගියා. රටට මතයකුත් දැම්ම මේ පහුගිය රජයේ පටන් ගත්ත ව්‍යාපෘතියක් කියලා එක්තරා ඇමතිවරයෙක්ගේ අදහසක් අනුව කරන වැඩක් කියලා මේ රටේ ජනගත කරා. මම දැනුත් මේ සෝෂල් මීඩියා වල කියනවා මේක අහවලාගේ වැඩක් කියලා. එමෙ නෙමෙයි මේක මේ මාළු වෙළඳපොලේ දෙවන පියවර ගෝඨාභය රාජපක්ෂ මතේ පටන් ගත්තා. හැබැයි මේ වැඩේ අර සිංහලෙන් කියන අනාගත්තා. මොකද දැන් මේ මාළු වෙළඳපොළ හදලා ඉවර වෙනකොට දැන් මම මේක කඩිනම් කරලා ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ වැඩ අවසන් කරලා විවෘත කරන්න යනකොට අපි දැකපු දේ තමයි මේ මාළු වෙළඳපොලේ අවසානයේ වෙන්න ඕනේ මේ ඉන්න වෙළඳු ටික මෙතෙන්ද ගේන්න ඇතුලේ කඩකොටි ටික හරියට සැලසුම් කරගන්නනේ. ඒක වරද්දගෙන තිබුණා. ඒ කියන්නේ මැණින් වෙළඳපොලේ දැනට සිටින වෙළඳු 1200කට කාමර කුටි හදලා තිබේ 1000යි. තොග වෙළඳු 782කට කාමර කුටි හදලා තිබුණේ 440යි. ඉතින් සම්පූර්ණ අසිරතාවයකට පත් වුණා අපි. ඉතින් අපිට සිද්ධුණා යලිත් ඒක ඇතුලේ යම් වෙනස්කම් කරලා ඒ වෙළඳ ප්‍රජාවත් සමග සාකච්ඡා කරලා විසඳුම් සොයන්නට දැන් සාර්ථකව අපි ඒක කරලා තියෙනවා. දැන් අපි වැඩ පටන් ගන්න තියෙනවා. හැබැයි ඒකත් හරියට අපි කාලේ කරා වගේ සැලසුමකට කරා නම් මේ කිසිම කලබලයක් නැතුව ඒ වැඩේ කරන්න තිබුණා අපිට. ඔබ රැඳී සිටින්නේ සුභාරති සංවාද මණ්ඩපයේ සමගින් අද අප සාකච්ඡා කරන්නේ සෞපාග්‍යයේ පුනරුදේ ගමට යන්න පිළිබඳවයි. සාකච්ඡාවට එකතු වී සිටින්නේ නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතායි. අලුත් සිතුවිලි වපුරා අලුත් අදහස් අස්වතුරන ස්වදේශීය සේවයයි අලුත් ඇහැකින් ලෝකය දෙස බලන ස්වදේශීය සේවයයි මේ ඔබේ ස්වදේශීය සේවයයි. ඔබ නැවතත් සුභාරති සංවාද මණ්ඩපයේ සමගින් අප දන්නවා නාගරික සංවර්ධනය පිළිබඳව සාකච්ඡා කිරීමේදී නගරයේ අලංකරණය පිළිබඳව ජනතාවගේ අවධානය යොමු වෙනවා. විශේෂයෙන්ම අප දන්නවා විදේශීය සංචාරකයන් මෙරටට පැමිණීමේදී මේ පිළිබඳව ඔවුන් වඩාත් ආකර්ශනීය වෙන ස්ථාන බවට පත් කිරීම අත්‍යවශ්‍ය වෙනවා ප්‍රධාන නගරයේ විදිහට. මේ අනුව තමයි අප දන්නවා මේ වන විට විශේෂයෙන්ම කොළඹ නගරයේ යම් ස්ථාන විශේෂයෙන්ම අප දන්නවා සිරගෙවල් එවැනි වූ භූමි ලබාගෙන නගර අලංකරණය සඳහා විශේෂ වූ වැඩපිළිවෙලක් සකස් කරනවා. ඒ පිළිබඳවත් අප ඔබතුමාගෙන් දැනගන්නට කැමති මෙහි ප්‍රගතිය කොහොමද කියලා. දැන් ඔබ තාමත් නිවැරදිව කීවා සුජාතා. මගේ නගරයේ අලංකරණය ගැන කතා කරනකොට අපිට කොළඹ නගරයේ සුවිශේෂී වන්නේ එකක් ලංකාවේ වැඩිම ජනතාවක් සේවය කරන නගරය, වැඩිම ජනතාව ජීවත් වෙන නගරය. ඒ වගේම විදේශිකයෙක් ආවම විදේශීය සංචාරකයෙක් වෙන්න පුළුවන්, ආයෝජකයෙක් වෙන්න පුළුවන්. උන් මුලින්ම දකින්නේ කොළඹ නගරය. ඒත් ලංකාව ගැන මතයක් ඇති කරගන්නේ අපේ අගනගර දැක්කාම. ඒ නිසා තමයි අපි නගර අලංකරණය මුලින් කොළඹ පටන් ගත්තේ. නමුත් ඒක කොළඹට සීමා වෙන්නේ මුල් රට පුරාම ඒක යනවා. දැන්ටමත් ඒක ආරම්භ වෙලා තියෙනවා. ඒතර කොළඹ නගරයේ තුර ඒ නගර අලංකරණය කරනකොට අපි තව බලපු දෙයක් තමයි එක පැත්තකින් නගර අලංකරණය කරනවා වගේම කොළඹ අපි ආයෝජන අවස්ථා ඉදිරියේදී ඇති කිරීම සඳහා කොහොමද ඉඩකඩ සොයාගන්නේ කියලා. මොකද නගරයක් කාලාන්තර තිස්සේ සැලැස්මක් නැතුව දියුණු වෙනකොට එහි භූමිය අවිධිමත් විදිහට තමයි සැලසුම් වෙන්නේ. ඉතින් මේක අපි විධිමත් කරන්නට ඕනේ. ඉතින් ඒක පොහොගේ කාලේ පටන් ගත්තා. එතකොට සමහරලට එක තාමත්ම අවම වශයෙන් භාවිතා වෙලා තිබිච්ච ඉඩකඩම් එකතු කරලා ඒවා ආයෝජන සඳහා අවස්ථා සඳහා ලබා දෙන්නට සමහර කොළඹ නගරයේ තුලම තිබිය යුතු නැති දේවල් කොළඹින් පිටතට ගෙනියන්නට ඒ වගේ කරුණු රාශියක් සැලසුම් වුණා. ඉතින් දැනුත් පහුගිය අවුරුදු 5 ඔබ මතක් කරලා බැලුවොත් කොළඹ නගරේ මොකුත් උනේ නැහැ.
ඇත්තටම කියනවා ඒ කාලේ වෙච්ච 2014 ආසියාවේ වේගින්ම සංවර්ධන නගරය කියලා නමක් දිනාගෙන ඉපු කොළඹ නගරේ මතක් කරලා බලන්න පහුගිය අවුරුදු 5 මොනවද උනේ කියලා කිසිම දෙයක් වෙලා තිබුණේ නැහැ. ඉතින් මේ වැඩ පිළිවෙල අපි දැන් යලිත් ආරම්භ කරලා තියෙනවා. ඔබට දැන් ගියොත් මේ බේරේ පැත්තට ශැංග්‍රිලා ගොඩනැගිලා තියෙන පැත්තට පහුගිය දවස්වලත් අපි මේ පැත්තේ නාගරික වනෝද්‍යාන සකස් කරලා කඩකාමර විවෘත කරලා ජනතාවට රාත්‍රී කාලයේ පවා සැරිසරන්නට විනෝද වස්වාද ලබා ගන්න විවේකී ලබා ගන්න පුළුවන් විදිහට දේවල් හදන්න පටන් ගන්න තියෙනවා. කොළඹ නගරේ නැවතත් ලස්සන වෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මේ වැඩ පිළිවෙල කරගෙන යන අතරේ අපි ඒක දැන් එතනින් එහාට කොළඹින් පිටතත් ගෙනියන වැඩ පිළිවෙල පටන් ගන්න තියෙනවා. ඔබතුමා කිව්ව විදිහටම අප දන්නවා දැන් පසුගිය වසර 4 කීපය තුලදී මේ සංවර්ධන කටයුතු කෙසේ වෙතත් මේ කර සංවර්ධන කටයුතු නඩත්තු කටයුතු නොකර තිබීමේ තත්ත්වය මත තමයි මෙවැනි වූ කාරණා ඉස්මතු වුනේ. අප දන්නවා විශේෂයෙන්ම බේරේවැව ආශ්‍රිත ඒ සංවර්ධිත කලාපයේ මෙවැනි වූ විශාල ප්‍රදේශයක නඩත්තු කටයුතු හරියාකාරව සිද්ධ නොවීම නිසා මහජනතාවට ගැටලුකාරී තත්ත්වයක් නැති වුණා. ඒ වගේම කොළඹ නගරයේ පවිත්‍රතා තත්ත්වය පිළිබඳව බැලුවොත් කැලිකසර කළමනාකරණය පිළිබඳවත් පසුගිය කාලවකවානුව තුළදී විශේෂ ගැටලු මත වුණා. මේවට ඔබතුමාලා දැන් විසඳුම් සකස් කරලා තිබෙනවද? ඔය දැන් අත් වශයෙන්ම අපි හැම දෙයක්ම කරනකොට අපිට දීර්ඝකාලීන සැලැස්මක් තියෙනවා. සුජාතා ඔබ හරි බොහොම වැදගත් දෙයක් මතක් කරා මේ නඩත්තු කටයුතු කියන එක. අපි මොන හරි දෙයක් හදලා ඒක නඩත්තු කරන්නේ නැත්නම් ඒක හදපු වියදම අපිට යනවා. දැන් බලන්න ඇවිදින මන්තිරුවක් හදනවා කියලා තන ඇවිදින මන්තිරුවක් හදලා හැදුවම ලස්සනයි. බොහොම පිළිවෙලට තියෙන මිනිස්සු සන්තෝෂයි ඇවිල්ලා පාවිච්චි කරනවා. හැබැයි මේක නඩත්තු කරන්නට ඕනේ. ඒතකොට නඩත්තු කරන්නේ කවුද? නඩත්තු කරන්න නිකම් බෑනේ එකට වියදමක් යනවා. ඒ ආදායම සපයාගන්නේ කොහොමද? ඉතින් මෙන්න මේ කාරණා ගැනත් අපි කල්පනා කරන්න ඕනේ. අපි දැන් යමක් කරනකොට කරන්නේ විශේෂයෙන්ම මම උපදෙස් දීලා තියෙනවා අපි මොනම ව්‍යාපෘතියක් කරත් ඒ ව්‍යාපෘතිය වටා අපි ආර්ථික අවස්ථාවනුත් ඇති කරන්න ඕනේ. ඒ අවශ්‍ය කඩපිල් දාලා ඒවා ව්‍යාපාරික සුළු ව්‍යාපාරිකයන් ව්යාපාර අවස්ථා දීලා එවැනි දේවල් කරාම ඒවැනුත් ඒ අදාළ ප්‍රාදේශ සභාවට හෝ නගර සභාවට හෝ ආදායමක් එනවා. ඒ වගේම ඒ කරන දේ අවට අපිට පුළුවන් දැන්වීම් පුවරු දාන්න අවස්ථා ලබා දෙන්න. ඒ වගේ විවිධ ක්‍රම තිබෙනවා. ඒ ව්‍යාපෘති හරහාම අදාළ ප්‍රාදේශ සභාවට නගර සභාවට ආදායම ලබා ගන්න. මෙතන නාගරික සහෝදර අධිකාරිය කරනවා. නාගරික සහෝදර අධිකාරියට ආදායම ලබා ගන්න. ඒතර ඒ ආදායම භාවිතා කරන්න ඕනේ එතන තියෙන නඩත්තුවට. ඒතර තමයි මේක තිරසාර ව්‍යාපෘතියක් වෙන්නේ. නැත්තම් ඒක හදලා ලස්සන ෂෝ එකක් දාලා අපි අතහැරලා යනවා. අපි කිසිම ව්‍යාපෘතියකට මින්මතු ඒක වන්නට ඉඩ දෙන්නේ නැහැ කියන තැන අපි ඉන්නවා. ඊළඟ තවත් දෙයක් තමයි මම ඔබට මතක් කරන්න ඕනේ අපි අර කොළඹ නගරයේ අලංකරණය ගැන කියපුවාම අපේ සැලැස්ම තිබුණේ අදත් ඒ සැලැස්ම තියෙනවා. තිබුණේ මේ කොළඹ නගරේ කොළඹ කොටුවේ දුම්රිය පොළේ ඉඳලා මර්දාන්ට යනකම්ම මේ වක්‍ර ඇවිදින මන්තිරුවක් හදන්නට. අර බේරේ වැව දිගේ ගිහිල්ලා අපහු එන්න පුළුවන් විදිහට මිනිස්සුන්ට පයින් යන්න පුළුවන් වෙනවා නගරේ. ලෝකේ දියුණු රටවල එහෙමයි. ඉතින් එතකොට මේ වැඩපිළිවෙලේ තනින් තන යම් ව්‍යාපෘති අපි ඒ වෙනකොට පටන් ගන්න තිබා. කොළඹ පාවෙන වෙළඳපොළ ඒක හොඳ උදාහරණයක්. ඒ ඇවිදින මන්තිරුවේ එක වැදගත් විශේෂ තැන තමයි පාවෙන වෙළඳපොළ. හැබැයි ඊට පස්සේ ඒක ලස්සනට පටන් ගත්තා. හැමෝම මේ ගැන කතා කරා. හැබැයි ඊට පස්සේ ඊළඟ ආණ්ඩුව ආපම ඒගොල්ලෝ මේ සංකල්පය තේරුම් ගන්න බැරි වුණා. ඒගොල්ලෝ පාවෙන වෙළඳපොළ දිහා විතරක් බලලා මේක මෙතන තිබිලා වැඩක් නැහැ. මෙතන වෙළඳාම අඩුයි. ඒ වගේ තර්කයක් දාලා ඒකට සහාය දීම නතර කළා දැම්මා. වෙන එකත් පාවෙන වෙළඳපොළට අදාළව තිබිච්ච වැසිකිලි පද්ධතිය පව වෙනත් ආයතනකට පවරා දුන්නා. ඒතකොට පාවිච්චි කරන්න බෑනේ කාටවත් ඒක. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම අභාවයට ගිහලා විනාශ වෙලා ගියා. දැන් අපි ඒක ආයි පටන් ගන්න තියෙනවා. අපි ඒක මම හිතන්නේ අපිට පුළුවන් වෙයි ජනවාරි හෝ පෙබරවාරි වල අපිට ඒක යලි විවෘත කරන්න. ඒතකොට ඒ ව්‍යාපෘති කියලා කියන්නේ තනි තනිව දැකිය යුතු දේවල් නෙමෙයි. මේක මහා ව්‍යාපෘතියක කොටසක් කියන දේ අපි හොඳින් තේරුම් ගන්නට ඕනේ. ඔබතුමා සඳහන් කරා මේ නාගරික අලංකරණය පිළිබඳව සාකච්ඡා කිරීමේදී මේ නගරය තුල විශේෂයෙන්ම එදිනෙදා සංචාරය කිරීමේදී කියන්නේ දහවල් කාලේ වගේම රාත්‍රී කාලයේදී අප දන්නවා දැන් විශේෂයෙන්ම අනෙකුත් රටවල් ආසියාවේ අනෙකුත් රටවල් ගත්තාම ඒ රටවල් වල නිරන්තරයෙන්ම දහවල් රාත්‍රී කියලා නැහැ. ඕන් නිරන්තරයෙන්ම ජනතා ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. නමුත් අපි දන්නවා දැන් කොළඹ නගරේ ගත්තාම රාත්‍රී කාලේ ඩෙඩ් සිටි බවට පත් වෙනවා. ඒ කියන්නේ කිසිම ක්‍රියාකාරකමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මේ තත්ත්වය හොඳ තත්ත්වයක් විදිහට අපට හදාගන්නට පුළුවන් මේ නගර අලංකරණයත් එක්ක විදේශීය සංචාරකයන් ආකර්ෂණීය වෙන ආකාරයට මේ ආර්ථික මධ්‍යස්ථාන ඒ වගේම ඔවුන්ට විනෝද සපයන ස්ථාන මේ දේවලුත් අවධානය යොමු කළ යුතුයි නේද 21 වෙනි සියවසට ගමන් කරන්නට නම්. ආර්ථිකයක් ගැන කතා කරනකොට රටක ආර්ථිකය ගැන කතා කරනකොට බොහෝ විට කියන දෙයක් තමයි මේ ආර්ථිකයක් කියලා කියන ගනුදෙනු වල එකතුවක්.
එතකොට ආර්ථිකය වර්ධනය වෙනවා කියලා කියන්නේ මේ ගනුදෙනු ප්‍රමාණය වැඩි වෙනවා කියන එක. ඒකට මේ ගනුදෙනු වලට මහා ව්‍යාපාර ප්‍රමාණයක් නෙවෙයි පුංචි ව්‍යාපාරිකයා මේ තාමංගිම ස්වයං රැකියාව කරන කෙනා පවා දායක වෙනවා. එතකොට අපි නගරේ ගමු ඕනම නගරේ උදේ මේ 8ට පටන් අරන් 6 වෙනකොට වහනවා නම් මේ පැය 24 අපත යනවා. ඉතුරු කාලයත් මේ නගරේ ගනුදෙනු සිද්ධ වෙන්නට ඕනේ. ව්‍යාපාර සිද්ධ වෙන්නට ඕනේ. ඒ නිසා තමයි ලෝකේ දියුණු රටවල් නිදාගන්නේ නැති නගර බවට පත් වෙලා තියෙන්නේ. මොකද මිනිසුන්ට දවසේ වැඩ කරලා 5 වෙනකම් වැඩ කරලා ගෙදර ආවට පස්සේ ගෙදර ගිහලා විවේකයක් අරගෙන නාලා කරලා පවුලත් එක්ක එළියට එන්න පුළුවන් තියෙනවා. ඉතින් විනෝද වෙන්නට, කයම කන්නට, ඇවිදින්නට, යමක් මිලදී ගන්නට පුළුවන් වෙනට. අනේ ඒ தත්ත්වෙ තමයි අපි දැන් නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ. ඒක කිරීම සඳහා අවශ්‍ය කරන පසුතලය අපි සකස් කරගන්න. එක පැත්තකින් අපි ආරක්ෂාව සුරක්ෂිත කරන්න ඕනේ. ඊළඟට විදුලිය ලබා දෙන්නට ඕනේ. ඊළඟට මේ අවශ්‍ය කඩපිළිවෙල සකස් වෙලා තියෙනවා. ඒ අතර විවිධත්වයේ තියෙන්නට ඕනේ. ඒ වගේ බොහෝ දේවල් අපිට කරන්න සිද්ධ වෙනවා. අනික දවාලටත් අර ඔබ කිව්වා වගේ මේක රස්නි තියෙන රටක්. ඉතින් මේ වගේ රටක අපි බලාපොරොත්තු වෙන මිනිස්සු මේ මන්තිරුල ඇවිදින්නට ඕනේ විවේකයක් තියෙනවල එළියට බහින්න ඕනේ මේ කඩපිල් වලින් බඩු ගන්නට යන්නට ඕනේ. ඊළඟ මේ වල ගස් වවලා සෙවන සදලා ඒ අවශ්‍ය කරන පරිසරය සකස් කරන්න අපි කල්පනා කරන්න ඕනේ. එහෙම නැත්නම් මිනිස්සු යන්නේ නැහැ. වාහනයක ගිහිල්ලා නතර කරන්න පුළුවන් තරක විතරයි බඩු ගන්න. එහෙම නෙවෙයි. මිනිස්සුන්ට මුළු නගරේ පුරාම ඇවිදින්න පුළුවන් නම් මේ නගරේ පුරාම ව්‍යාපාර අවස්ථා බිහි වෙනවා. ඔව් දැන් අප මේ නගර අලංකරණය පිළිබඳ අවධානය යොමු කිරීමේදී විශේෂයෙන්ම නගරයට දිනපතා පැමිණෙන මහජනතාව වාහන භාවිතා කිරීම මේ දේවලුත් සිද්ධ වෙනවා. දැන් විශේෂයෙන්ම කොළඹ නගරයේ තිබෙන තවත් දුර්වලතාවයක් තමයි බොහෝ දෙනා දකින මේ වාහන තදබදේ නිසා කවුරුත් මේ කොළඹ නගරයට එන්නේ නැහැ. තමන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමටත් මේ සඳහාත් පිළියම් ඔබතුමාලා සකස් කරලා තිබෙනවා මේ වෙන විට. දැන් කොළඹ නගරයේ තියෙන ගැටලු කොළඹ නගරේ නෙවෙයි තව බොහෝ ප්‍රධාන නගරවල තියෙන ගැටලු තමයි මම ඔබට මුලින් කිව්වාගේ අවිධිමත් නගර සංවර්ධනය. දැන් මොනවද අවුරුදු 70 තිස්සේ දැන් මේ නගර සංවර්ධනයට තියෙනවා නිසි සංවර්ධන සැලැස්මක් නැතුව. ඒ නිසා තමයි මේ රථ වාහන ගාල් කිරීමේ පහසුකම් හැමතැනම වගේ අඩු. දැන් කොළඹ නගරේ ගත්තාම කොළඹ නගරේ ගොඩනැගිලි අනුමැතිය දීමේදී මේ රථ වාහන ගාල් කිරීම ගැන සැලකිලිමත් වෙලා නැහැ පහුගිය කාලේ. ඉතින් ඒ නිසා බොහෝ ගොඩනැගිලි වල ඒ ගොඩනැගිලි සිට සියලුම දෙනාට අවශ්‍ය විදිහට රථ වාහන ගාල් කරන්න පහසුකම් නැහැ. ඉතින් අය ගිහලා පාරේ ගොඩ නතර කරන උළු කොළඹම මේ අවහිර වෙලා තියෙන ඉන්සයිඩ් ලා ඒක විශාල වාහන තදබදයකට හේතු වෙනවා. ඉතින් මේ තත්ත්වය යටතේ අපිට කරන්න තියෙන එකම විසඳුම තමයි ඒ සඳහා විශේෂ රථගල් ගොඩනැගීම. රථගල් ගොඩනගන ඉඩ ප්‍රමාණය මදි නිසා අපිට මේ ඉහළට යන්න සිද්ධ වෙනවා. මහල් රථගල් ගොඩනගන්න වෙනවා. ඉතින් අපි මේ වැඩ පිළිවෙල පටන් ගන්න තියෙනවා. මේ වන විටත් අපි සැලසුම් කරලා තියෙනවා කොළඹ නගරයේ ආශ්‍රිතවම ප්‍රධාන පෙළේ මේ රථගල් මහල් රථගල් 9ක් පටන් ගන්නට ඒ 9න් 3ක වැඩ මේ වෙනටත් ආරම්භ වෙලා තියෙනවා. ඔව් විශේෂයෙන්ම කොළඹ නගරයට පැමිණෙන සීමාවන් තුල තමයි මේ දේවල් ඉදිකරන්නට ඔබතුමාලා සැලසුම් සකස් කරලා තිබෙන්නේ. ඔව් මේ මුලින් කියුණා මේ ඉන්නේ කොළඹවට. ඊළඟට අපි සෑම ප්‍රධාන නගරයකටම ඒ සංකල්ප ගෙනියන බලාපොරොත්තු වෙනවා. රථගලක් කරනකොටත් අර ඔබ මුලින් කිව්ව ප්‍රශ්නේ එනවා. රථගල නඩත්තු කරන්නේ කවුද? නඩත්තු කරන්න මුදල් හොයාගන්න පුළුවන්ද මේ එන වාහන වලින් විතරක් අය කරලා. ඒක කරන්න අමාරුයි. ඒ නිසා අපි මේවා සැලසුම් කරන්නේ ඒ මහල් ගොඩනැගිල්ලම උඩට මේ ව්‍යාපාර කටයුතු සඳහා කාර්යාල සාදන්න පුළුවන්. සමහර උඩටම ගියාම මේ මිනිසුන්ට මිලදී ගන්න පුළුවන් අපාර්ට්මන්ට්ස් හදලා මේ වගේ බහුකාර්ය මහල් මේ රථගලක් විදිහට තමයි අපි සකස් කරන්නේ. ඔබ රැඳී සිටින්නේ සුභාරති සංවාද මණ්ඩපයේ සමගින් අද අප සාකච්ඡා කරන්නේ සෞභාග්‍යයේ පුනරුදය ගමට පිළිබඳවයි. හැම බිඳ හෙලා යමු පෙරමුණ බලා ගංගා දිය වැල් ගලා යනලිස ඉදිරිය බලා වාදක හැම බිඳ හෙලා යමු පෙරමුණ බලා
කෙත් හෙලිවේ රන් කෙත් සරුවේ කම්හල්ලි දිවේ මේ දෙරනේ ජන රජදහනේ ජය දද හේවනේ අප අද බොන්නේ ජයපානේ ගංගා දිය වැල් ගලා යන ලෙස ඉදිරිය බලා වාදක හැම බිඳ හෙලා යමු යමු පෙරමුණ බලා අලුයම අහසේ පායන හිරුසේ පිබිදී හඬවා ජය සංකා දහදිය වපුරා සෞසිරි සපුරා සුරකිව් සැමදා ශ්‍රී ලංකා ගංගා දිය වැල් ගලා යන ලෙස ඉදිරිය බලා වාදක හැම බිඳ හෙලා යමු යමු පෙරමුණ බලා යමු යමු පෙරමුණ බලා යමු යමු පෙරමුණ බලා යමු යමු පෙරමුණ ඔබ නැවතත් සුභාරතී සංවාද මණ්ඩපයේ සමගින් කතා බහට එකතු වී සිටින නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතායි. ඔබතුමාගේ විෂයපතේ පිළිබඳව සාකච්ඡා කිරීමේදී අප දන්නවා වෙරළ සංරක්ෂණය ඒ වගේම අපද්‍රව්‍ය බැහැරලීම ප්‍රජා පවිත්‍රතා කටයුතු පිළිබඳව අවධානය යොමු කරන්නට අත්‍යවශ්‍යයි මේ කාල සීමාව තුළදී. දැන් විශේෂයෙන්ම කොළඹ නගරයේ ආශ්‍රිතව සහ නාගරික අවශ්‍යතාවයන් සපුරාලීමේදී මේ ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යාමේදීත් අප දන්නවා විශේෂයෙන්ම මේ ගොවිබිම් ආශ්‍රිත පවතින ඉඩම් සංවර්ධනය කිරීමත් අත්‍යවශ්‍ය කරුණක් විදිහට තමයි ඔබතුමාලා හඳුනාගෙන තිබෙන්නේ. ඒ අනුව තමයි කොළඹ නගරයේ ආශ්‍රිතව පවතින මේ පුරන් කුඹුරු අස්වැද්දීමේ ක්‍රියාවලියටත් ඔබතුමාලා දායකත්වය ලබා දුන්නේ. ඇත්ත වශයෙන්ම මේ දැන් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වෙච්ච දෙයක් තමයි මේ රටේ තියෙන බිම්මවල අඟලක්වත් අපතයන් දුයි අපි භාවිතයට ගන්න ඕන කියන එක. පහුගිය කාලේ කෘෂිකර්මාන්තයට යොමු වෙච්ච මේ තාමත්ම අඩු අවධානය නිසා විශේෂයෙන්ම දේශපාලන නායකයෝ කිව්වනේ ඒක ලිඩංගොඩ කරලා ෆැක්ටරි ගන්න ඕන කියලා. ඉතින් මේ වගේ තත්ත්ව නිසා උගක් අයත් අතහැරලා ගියා කුඹුරු. ඒ වගේම වතුර වගේ දේවල් හරියට කල්පනා කරපු නැති නිසා රට පුරාම ඉඩම් විශාල ප්‍රමාණයක් කුඹුරු පුරන් වෙලා ගියා. අපිට අවශ්‍ය වෙලා තියෙනවා මේවා නැවත භාවිතයට ගන්න. ඒත් මේක කරන්න රාජ්‍යයට තරත් තනියම බෑ. ජනතාවත් එකතු වෙන්න ඕනේ. අපි දැක්ක ලොකු පුරන් කුඹුරු ගොඩ කිරීමේ පුනරුද්දයක් පහුගිය කාලේ ඇති වෙලා තරුණ පරපුරත් මේකට සහභාගී වෙනවා. ඒක කෘෂිකර්මාන්තයට වරිමාර්ග අමාත්‍යාංශයට ඉඩම් අමාත්‍යාංශ වලට තියෙන වගකීමක් වුණාට නාගරික සංවර්ධන අමාත්‍යාංශයත් මේකට අපිට පුළුවන් විදිහට දායකත්වය දෙන්න පටන් ගන්න තියෙනවා. විශේෂයෙන්ම අපි මේ ඇවිදින මන්ත්‍රීවරු වගේ දේවල් සංවර්ධනය කරනකොට විශේෂයෙන්ම ජලාශ තියෙන තැන්වල ඒ අවට තියෙන කුඹුරු ඉඩම් පුරන් කුඹුරු ඉඩම් ඒවා නැවත වගා කිරීමට ඒ ගොවියන්ට පහසුකම් සලසලා දීලා උන්ගේ ජල ගැටලුව විසඳලා දීලා ඒවා දිරිමත් කිරීමේ වැඩපිළිවෙල අපි පටන් ගන්න තියෙනවා. දැන්ටමත් ප්‍රායෝගිකව ඒ වගේ ව්‍යාපෘති කීපයක්ම ආරම්භ වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන ඒක දිගටම අපි යන හැමතැනම ඒක කරන්න. ඔව් ඒයින් යම් ආකාරයකට ස්වභාවිකම පරිසරය අලංකරණය වීමක් සිද්ධ වෙනවා. පරිසරය අලංකරණය වීමක් සිද්ධ වෙනවා. ඒක භාවිතයට ගැනෙනවා. නේද? කිසිම දෙයක් අපතේ යන්නේ මම හිතන්නේ ඒක අපි කරන හැම දෙයක්ම තිරසාර වෙන්නට ඕනේ. ඒ සමාජ ප්‍රජාවට වැදගත් දෙයක් වෙනවා. ඒක මම කිව්වා අපි අවිදින මන්තිරුවක් හැදුවත් අපි තුමු ආකාරය අපි අතරලා දෙන වෙලක් වටේ ඇවිදින මන්තිරුවක් හදලා එතනින් අතර වෙන්නේ නැහැ. අපි වෙල භාවිතයට ගන්න පුළුවන් කොහොමද? ඒකේ වගා කරන්නේ කොහොමද? ඒ සියල්ල සැලසුම් කරනවා. ඒකට තමයි අපි ප්‍රජාව අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. දැන් වෙරළ සංරක්ෂණය පිළිබඳව අවධානය යොමු කිරීමේදී අප දන්නවා දැන් අප රට වටේම තිබෙන වෙරළ සංරක්ෂණය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. නමුත් විශේෂයෙන්ම කොළඹ නගරයේ ඒ වගේම තෙහිවල කල්කිස්ස ඒ ආශ්‍රිත ප්‍රදේශ ගත්තාම සංචාරක කලාප විදියට තමයි සංවර්ධනය වෙන්නේ. මෙයත් විශාල වූ වගකීමකින් කටයුතු කරලා යුතු සංවර්ධන ව්‍යාපෘතියක් විදියට තමයි දකින්නේ. මොකද ජනතාව ඒකරාශී වෙන ස්ථාන විදියට තමයි මහ ජනතාව ගැවසෙන ස්ථාන විදියට තමයි මේවා සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය පැන නගින්නේ.
වෙරළ කියලා කියන්නේ අපිට තියෙන විශාල සම්පතක්. කිලෝමීටර් 1700 ක විතර වෙරළ තිරුවක් ලංකාව වටේ අපිට තිබෙනවා. නමුත් මේ වෙරළ ගැන විශේෂ අවධානයක් මෙතෙක් යොමු වෙලා තියෙනවද කියන ගැටලුව මට තිබෙනවා. දැන් බලන්න ලංකාවේ බොහෝ ප්‍රදේශවල වෙරළට යන්න ජනතාවට දැන් පහසුකම් නැහැ. යන පාරවල් පවා අවහිර කරලා කවුරු අවහිර කරගෙන මේ ජනතාවට එතෙන් යන්න විදියක් නැහැ. ගියාම එතන වෙරළ අපවිත්‍ර වෙලා ප්ලාස්ටික් කුණු නිසා අපවිත්‍ර වෙලා ජනතාවට එතන නිදාසේ සැරිසරන්න බෑ. ඉතින් අන්නේ තත්ත්වය අපි වෙනස් කිරීම ආරම්භ කරලා තියෙනවා. වෙනස් කරන්න ඕනේ. ඒ වගේම වෙරළ කාදනය රටේ යම් යම් ප්‍රදේශවල බහුල ලෙස සිද්ධ වෙනවා. මේවට අපි තාක්ෂණික විසඳුම් සොයන්නට ඕනේ. මෙතනදී අපිට තියෙන එක ගැටලුවක් තමයි මේ වෙරළ සංරක්ෂණය සඳහා අපිට අයවැය ප්‍රතිපාදන වලින් පසුගිය කාලෙම ලැබිලා තියෙන මුදල් ප්‍රමාණය ඉතාමත්ම සීමිතයි. මේ වසරේ පවා අපිට ලැබිලා තින්නේ මිලියන 300ක 400ක වගේ මුදලක්. ඉතින් අපිට විශාල දෙයක් කරන්න බෑ තාක්ෂණික පැත්තෙන්. ඒ උදාහරණයක් වශයෙන් අපිට වෙරළ කාදනය වෙන ප්‍රදේශයක් මුහුදෙන් වැලි ගෙනල්ලා ගොඩ කරනවා වගේ වැඩක් කරන්න විශාල මුදලක් යනවා. ඒක හොඳ විසඳුමක්. නමුත් ඒක කරන්න මුදල් අවශ්‍යයි. දැන් මේ වගේ දේවල් වලට අපිට විසඳුම් සොයා ගන්න අවශ්‍යයි. ඒ නිසා ඉදිරි කාලේ අපි සැලසුම් කරනකොට අපි බලන මේ දැන් අපිට රජයෙන් හැමදේම බලාපොරොත්තු වෙන්න බැහැනේ. ඒ නිසා අපිට මේ ගොඩ කිරීමටත් මුදල ලබා ගන්න පුළුවන්ද කියලා. උදාහරණ වශයෙන් අපි මේ වෙලාවේ අපේ අමාත්‍යාංශය කතා කරන දෙයක් තමයි අපිට පුළුවන් ද අපේම මේ මුහුදු වැලි ගොඩ දැමීමේ නැව කීපයක් අරගෙන ඒවෙන් මුහුදු වැලි අර ගොඩ කරලා පිරිසුදු කරලා එක කොටසක් පාවිච්චි කරන්න මේ වෙරළ ගොඩ කිරීම සඳහා ඒ අතරම අර යන වියදම පියවා ගැනීම සඳහා මේ මුහුදු වැලි පිරිසුදු කරලා ගොඩනැගිලි ඉදිකිරීමේ කර්මාන්තයට යොදා ගන්න පුළුවන්ද කියලා. මොකද ලෝකේ බොහෝ රටවල ගොඩනැගිලි ඉදිකිරීමේ කර්මාන්තයට යොදා ගන්නවා එක්තරා ආකාරයක මුහුදු වැලි. ඉතින් අපිටත් මේ වැඩේ කරන්න පුළුවන්. අපිට එක පැත්තකින් ආදායම ලැබෙනවා. ඒ ආදායම අපිට පුළුවන් මේ වෙරළ සංරක්ෂණ කටයුතු සඳහා යොදා ගන්නට. ඒක තමයි ඉදිරියේදී අපි සූදානම් වෙන කටයුතු. ඔව් අප දන්නවා දැන් වෙරළ තීරය ගත්තාම ඔබතුමා සඳහන් කළ විදිහටම ඒ සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය කරුණක්. නමුත් ගැටලුකාරී තත්ත්වයන් මතුවෙනවා. විශේෂයෙන්ම දැන් වෙරළ ආශ්‍රිත පවතින සංචාරක ව්‍යාපාරය ගත්තාම හෝටල් කර්මාන්ත ගත්තාම ඔවුන්ගේ සහයෝගයත් එක්ක මේ කටයුතු ඉදිරියට කරගෙන යන්නට පහසුයි කියලා හිතෙනවා. නමුත් දැන් අප දන්නවා දැන් අනිකුත් කියන්නේ වෙරළ තිබෙන වෙනත් කියන්නේ විදේශීය රටවල් වල වෙරළ සම්පත බොහෝ සෙයින් පාවිච්චි කරන විශේෂයෙන්ම මේ විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණීය උදෙසා. දැන් අර කොළඹ නගරේ වගේම තමයි මේ වගේත් සිද්ධ වෙන දේවල් ඊටම අවම මට්ටම තමයි තිබෙන්නේ. රාත්‍රී කාලේ අප දන්නවා ඒ අවශ්‍ය පහසුකම් නැහැ. ජනතාව යන්න බිය වෙනවා. දැන් විදේශීය සංචාරකින් පවා මේ වෙරළට රාත්‍රී කාලයේදී ගමන් කරාමට යම් අකමැතිකමක් දක්වනවා. දැන් මේ තත්ත්වයට සංවර්ධනය විය යුතුයි නේද? ඒකයි. එතෙන්දී අපිට මේ ආයතන කිහිපයක් සමගම කටයුතු කරන්න වෙනවා. සංචාරක මණ්ඩලය, ඒ වගේම ප්‍රාදේශීය සභා මේවා එක කටයුතු කළා. ඔබ කිව්වා වගේ මේ වෙරළ අර මේ අපි මේ කලින් කිව්වනේ මේ නගරයේ රාත්‍රී කාලේ භාවිත කරන්න පුළුවන් තරම් කියනවා වගේ වෙරළත් පුළුවන් තරම් ජනතාවට විවෘතව නිදහසේ හැසිරෙන්න පුළුවන් ආරක්ෂිත තැනක් බවට පත් කරන්න ඕනේ. ඒ නිසා අපිට පරිසර පොලිසියත් සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම මේ වෙරළේ ඉන්න අපි දන්නවා මේ සංචාරක මේ ගයිඩ්ස්ලා වගේ කට්ටිය ඒ අයව දැනුවත් කරලා විදේශීය පමණ නෙවෙයි දේශීය සංචාරකයන්ටත් සුහදශීලීව සලකන්නට ඔවුන්ට හිරිහැරක් නොවන ආකාරයට හැසිරෙන්නට දැනුවත් කිරීම වගේ ඒකාබද්ධ වැඩපිළිවෙලක් අපිට ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න වෙනවා. ඔව් දැන් කොළඹ නගරයට ඒ කියන්නේ බස්නාහිර පළාතට සමගාමීව අනෙකුත් පළාත්වලත් ඒ තියෙන නගර සංවර්ධනයට තමයි රජය අපේක්ෂා කරන්නේ. විශේෂයෙන්ම මේ සෞභාග්‍ය පුනරුදේ ගමට ගෙන යාමේ සංකල්පයේ ප්‍රධාන ඉලක්කයක් තමයි කොළඹ විතරක් නෙමෙයි කොළඹට ඇදී එන ජනතාව පමණක් නෙමෙයි අනෙකුත් නගරවලටත් ඇදී එන ජනතාවට ඒ ආකාරයෙන්ම පහසුකම් සලසන්නට තමයි කටයුතු සිද්ධ වෙන්නේ. මේ ව්‍යාපෘති කොයි විදිහටද සිද්ධ කරන්නට ඔබතුමාලා බලාපොරොත්තු වෙන්නේ? අත් වශයෙන්ම කියනවා නම් පසුගිය කාලේ මේ සංවර්ධන කටයුතු දිහා බැලුවාම අපි විශේෂයෙන්ම කරපු අධ්‍යයනයේ සොයාගත දෙයක් තමයි මේ නාගරික සංවර්ධනයේදී කොළඹින් පිට නගර සංවර්ධනය සඳහා ව්‍යාපෘති 100,000 ගණනක් ආරම්භ වෙලා තිබෙනවා. ඒ බොහෝ දේවල්ට අපි විදේශ ආධාර විදේශ ණය ලබාගෙන තිබෙනවා. හැබැයි ව්‍යාපෘති වලින් අවසානයේ ලැබිලා තියෙන ප්‍රතිඵලය ඉතාමත්ම අල්පයි. ඔබට මතකද දන්නේ සුජාතා දැන් මේ අයවැය කියවදී අගමැතිතුමා කිව්වා ඩොලර් බිලියන 6.5ක පමණ
හරි මුදලක් මේ වෙලාවේ මිලියන 6500ක් පමණ මුදලක් මේ විදේශ ආධාර මත ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සඳහා වෙන් කළා තියෙනවා. නමුත් ඒවල ප්‍රතිඵලයක් අපිට පේන්නේ නැහැ කියලා. නාගරික සංවර්ධන අමාත්‍යාංශයෙන් මම මේක දුටුවා. ආවට පස්සේ අපි දුටුවා අනුරාධපුර නගර සංවර්ධනය, යාපනයේ නගර සංවර්ධනය, ගාල්ල නගර සංවර්ධනය වගේ සංවර්ධන කටයුතු සඳහා විදේශ ආධාර ලබාගෙන විදේශ ණය ලබාගෙන ව්‍යාපෘති පටන් ගන්න තිබෙනවා කාලයක් තිස්සේ. නමුත් ඒවා ඉතාමත්ම මන්දගාමී විදිහට තමයි ක්‍රියාත්මක වෙන්න තිබුණේ. කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒ පාර අපි ඒවා ගිහිල්ලා විමර්ශනය කරලා බලුවා මේකේ ව්‍යුහය වෙනස් කරන්නේ කොහොමද? මොකද්ද මේකට හේතුව? හොයාගෙන අපි දැන් සැලසුමක් කරලා තියෙනවා මේ ව්‍යාපෘති මේ විදේශ ආධාර මත ක්‍රියාත්මක වෙන ව්‍යාපෘති නාගරික සංවර්ධන අධිකාරියට බාර ගන්නට ඒ එකඟතාවයට අපි දැන් ඇවිල්ලා තියෙනවා. ඒ අනුව අපිට ඒ ව්‍යාපෘති රාශියක් නැවත වේගවත් කරන්න පුළුවන් වෙලා තියෙනවා. අනුරාධපුර පූජා භූමිය සංවර්ධන කටයුතු, ගාල්ල නගර සංවර්ධන කටයුතු, යාපනයේ නගර සංවර්ධන කටයුතු, ඊළඟ නුවර සංවර්ධන කටයුතු මේ සියල්ල දැන් හරියාකාරව සැලසුම් වෙමින් තිබෙනවා. ඒ වල වැඩ ඉදිරියේදී වේගවත් වෙවි. ඔබ රැඳී සිටින්නේ සුභාරතී සංවාද මණ්ඩපයේ සමගින් අපට හිතවතෙක් දුරකථන ඇමතුමක් ලබා දෙනවා. අපි ඔබට අවස්ථාව ලබා දෙනවා කෙටියෙන් ඔබේ අදහස ඉදිරිපත් කරන්න. ආයුබෝවන් සුබෝදෑසනක් ඔබට. ආයුබෝවන් සුබෝදෑසනක් සාකච්ඡා මණ්ඩපයේ මෙතුමනි. මම මොනවාගලින් ෆාමෙන්සුරු රංජිත්. මට දැනගන්න ඕන මේ මොනවාගල නගරය කියන්නේ මොනවාගල දිස්ත්‍රික්කයේ අග නගරය. නමුත් මේ දක්වා කිසිම ආණ්ඩුවකින් මේ නගරය සංවර්ධනය කරන්න නව නගරයක් හැටියට පහසුකම් සලසලා සංවර්ධනයක කිසිම අවධානයක් යොමු වෙලා නැහැ. කිසිම පහසුකමක් නැහැ. තනින් ඒ කියන්නේ හිතෝ විදිහට ගොඩනැගිලි තනින් තන හදනවා ඉදිකිරීම කටයුතු කරනවා කිසිම සලස්මක් නැහැ, පිළිවෙලක් නැහැ. ඊළඟට මේ නගරය ආශ්‍රිතව තමයි මාලිගාවිල පුදබිම තියෙන ඓතිහාසික මාලිගාවිල පුදබිම. ඒ වගේම බුදුරුවගල ඓතිහාසික පුදබිම. ඉතින් මේ සංචාරක කලාපයක් වශයෙන් මේක දියුණු කරන්නත් පුළුවන්. ඊළඟට අධිරාජ්‍යවාදීන් මේ තේවවපු ප්‍රදේශයක් තියෙනවා ජීලෝන් කන්ද කියලා. මේ නගර ආසන්නෙම තියෙන්නේ. ඉතින් මේ සුද්ධෝ අධිරාජ්‍යවාදීන් හිටපු නේවාසිකාගාර ඒ බංගලෝ එහෙම තාමත් පවතිනවා. ඉතින් ලැබුම්හල් තියෙනවා. ඉතින් මේක සංචාරක කලාපයක් ඇත්ත වශයෙන්ම මේ සංචාරකයන්ගේ මේ ආකර්ෂණීය තත්ත්වය දිනා ගන්න පුළුවන් මේ ප්‍රදේශයක්. මේක දියුණු කරන්න හොඳට පුළුවන්. මේ නගරේ කිසි පහසුකමක් නැහැ. සූපිරි සංකීර්ණ නැහැ. ඉතින් මේ ජනතාවට මේ පහසුකම් දෙන්න මේ නගර සැලැස්මක් හදලා මේක සංවර්ධනය කරන්න ඔබතුමාලගේ අවධානය යොමු වෙන්න මොන සැලැස්මක්ද ඔබතුමාලා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා මම දැනගන්න කැමතියි. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නාට. බොහොම ස්තුතියි අදහස් එක්කිරීම පිළිබඳව. අප දන්නවා සෞභාග්‍ය පුනරුදේ ගමට ගෙන යාමේ ප්‍රයත්නයේ එක් පියවරක් විදිහට තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. මම මේකට මේ දැන් ඔය ප්‍රශ්නය තාමත් හොඳ ප්‍රශ්නයක් එතුම ඇහුවේ. දැන් ඔය ප්‍රශ්නෙට සමාන ප්‍රශ්න අහන්න බලාගෙන ඉති මේ වෙලාවේ 100 ගාණක් විවිධ නගරවල. ලංකා නගර 100 ගාණක් තියෙනවනේ. හරිද? ඒතොර හැම නගරේම ඉන්න අය ওই ප්‍රශ්නේම අහන්න බලාගෙන ඉන්නවා. මගේ නගරේ ඇයි සංවර්ධනය වෙලා නැත්තේ කියලා. ඉතින් සමහර සියල්ලටම පොදු උත්තරයක් දෙන්න. පළවෙනිම කාරණේ තමයි අපි ඔහු කිව්වේ හරියටම හරි. අපි නගර සංවර්ධනය කරන්න ඕන සැලසුමක් ඇතුව. නමුත් මම දකින විශාල දුර්වලතාවක් තමයි මේ නාගරික සංවර්ධනයේ පසුගිය කාලේ මම පසුගිය කාලේ කියන්නේ අවුරුදු 70ක කාලේ ගැන කතා කරන්නේ. තිබිච්ච ක්‍රමවේදය තමයි ගෞරව දේශපාලනචෙක් ඇවිල්ලා නාගරික සංවර්ධන අධිකාරියට කියනවා අනේ මගේ ටවුම හදලා දෙන්න මට මෙන්න මේ ගොඩනැගිල්ල මෙතන හදලා දෙන්න. එහෙම තමයි බස් ස්ටෑන්ඩ් එක හදලා දෙන්න. හරි එහෙම තමයි සල්පිල හදලා දෙන්න කියලා කියනවා. ඉතින් දේශපාලනඥයාගේ තියෙන මේ බලකිරීමේ හැකියාව මත මේගොල්ලෝ ගිහිල්ලා ව්‍යාපෘති පටන් ගන්නවා. පෙරේ ගොඩනැගිල්ලක් හදනවා. හැබැයි ගොඩනැගිල්ල හදන්නේ නගර සැලසුම් කරලා නෙවෙයි. හරි දැන් ඒක හදන්නත් ගියාම එයා කියනවා මේක ලොකුවට හදන්න ඕනේ මේ මහල් සංකීර්ණයක් හදන්න ඕනේ මේ ලොකු shopping complex එකක් ඕනේ කියලා කියනවා මේ පොඩි නගරයක මේ නගරෙට මේක වැඩක් නැහැ. හරි ඉතින් මහා විශාල ව්‍යාපෘතියක් පටන් ගන්නවා. හැබැයි මේ ව්‍යාපෘතිය නිම කරන්න මුදල් නැහැ. මොකද මේ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට මුදල් එන්නේ මුළු රටම සංවර්ධනය කරන යම් කිසි සීමිත ප්‍රමාණයක්නේ. ඒක ගෙදරක් වගේ තමයි අපේ ගෙදර අපේ වැටුපෙන්නේ සියල්ල කරන්න ඕනේ. ඒ වගේ අමාත්‍යාංශයටත් හැමදේම කරන්න බෑ. තියෙන මුදලින් වැඩ කරන දැන් අර ගොඩනැගිලි ඉවර කරගන්න බෑ. ඉතින් ඒක බාගෙට නතර කරලා
තව කොහෙද තව එක පටන් ගන්නවා. තව හරි කොහෙද තව පටන් ගන්නවා. විට සල්ලි ආමරේ දෙන ගිහලා අර ඉවර කරනවා. මුළු රට පුරාම වෙන්නේ ඔක තමයි. හරි රට ඒ නිසා මම පැහැදිලිවම කියලා තියෙන දෙයක් තමයි මමගේ මතයසට මම දැන් මාස 5ක් වෙනවා වැඩ බාර ගත්තට පස්සේ මේ කවුරු ඇවිල්ලා කියපු පමණින් මගේ නගර හදලා දෙන්න කියලා කියපු පමණින් ඒකට පනින්න එපා. ඒක කරන්න හදන්න එපා සැලැස්මක් නැතුව. ඉස්සෙල්ලා සැලැස්ම හදලා දෙන්න. මේ සැලැස්ම ඉදිරිපත් කරන්න ප්‍රාදේශීය සභාවට, නගර සභාවට ඒගොල්ලෝ සමග එකඟ වෙන්න. කතා කරලා මෙන්න මේ විදිහට තමයි අපි නගර සැලසුම් කරන්නේ. බස් නැවතුම්පල ඉන්නේ මෙතන, වෙළඳ පොළවල් ඉන්නේ මෙතන, එහෙම නැත්නම් රතගාල් ඉන්නේ මෙතන නේද? ඇවිදින මන්තිරු වෙන්නේ මෙතන, ඒ වගේම නිවාස හදනවා නම් හැදෙන්නේ මෙතන. මේ සැලැස්ම එකඟ වෙලා අවශ්‍ය කරන යටිතල පහසුකම් ටික හදලා දෙන්න. ඊට පස්සේ ගොඩනැගිලි හදන වගේ වැඩ කටයුතු සමහර වෙලාවට නගර සභාව කරගනි. සමහරවිට පෞද්ගලික අංශෙන් කරගන්නේවි. අපි ගිහලා ගොඩනැගිලි හදන්න පටන් ගන්න එපා හැමතැනම. ඒතකොට සල්ලිත් නැහැ, වැඩි කරෙන්නෙත් නැහැ. අත්‍යවශ්‍ය ගොඩනැගිල්ලක් අපි හදලා දෙන්න එක වෙනම දෙයක්. නමුත් හැමතැනම ගිහිල්ලා මේ මහජනතාවගේ බදු මුදල් ඉදන් කරලා භාවිතයට නොගන්නා ගොඩනැගිලි රට පුරා ගොඩනැගීමේ වැඩේ කරන්න එපා කියලා මම කියලා තියෙනවා. නමුත් ඊට වඩා අපිට පාරවල් හදලා දෙන්න පුළුවන් නම්, එළ මාර්ග සුද්ධ කරලා දෙන්න පුළුවන් නම්, ඒ පොලක් හදන්න අවශ්‍ය කරන පසුතැවිලි දෙන්න පුළුවන් නම්, ඒ ප්‍රාදේශීය සභාවට තාදම ලැබෙනවනේ. ඒ මහජනතාවගේ බදු මුදල් ගන්නවා. පළාත් සභාවට මුදල් ලැබෙනවා. හරි ඒ අයට තව කොටසක් කරන්න පුළුවන්. ඒ නිසා මේක ඒකාබද්ධ වෙලා කරොත් අපිට මුළු රට පුරාම සංවර්ධන කටයුතු එක දිගටම කරගෙන යන්න පුළුවන්. නැත්තම් අපිට වෙන්නේ හැමදාම අපේ නගරයට තාම ඇවිල්ලා නැහැ නාගරික සංවර්ධන අමාත්‍යාංශය කී ඉන්න. නාගරික සංවර්ධන අමාත්‍යාංශය විතර නෙමෙයි මේවා කරන්නට. ඒකට තමයි ප්‍රාදේශීය සභාව තියෙන්නේ. ඒක තමයි පළාත් සභාව තියෙන්නේ. ඒ සඳහා වග කියන ආයතන ගන්නවත් තියෙනවා. ඒ සියලු දෙනා ඒකාබද්ධ වෙලා මේ වැඩේ කරන්න පුළුවන්. සැලැස්ම අපි හරියට කුමලින් හගුණා. ඒක සකස් කිරීමේදී අපේ අතේ තමයි වක්කීම තියෙන්නේ. ඔබතුමාලාගේ අතේ විශාල වගකීමක් තිබෙනවා. මොකද ඔබතුමාලා මේ කියන්නේ අප දන්නවා දැන් අමාත්‍යාංශයේ බාර ගැනීමට පෙර මේ 2015 ඒ කාල සීමාව තුළ රට වටේම ගිහිලා ජනතාවගේ අදහස් යෝජනා ඉදිරිපත් කිරීම බාරගත්තා. ඒ අනුව තමයි මේ සැලසුම් සිද්ධ කරන්නේ. දැන් ඔබතුමාලා ඒ සැලසුම් වලට අනුගත වී කටයුතු කළොත් තමයි මේ සංවර්ධන කටයුතු ඒකරාශී කරගෙන අපට හැකියාවක් ලැබෙන්නේ. තවත් දුරකථන ඇමතුමක් තිබෙනවා. අපි ඔබටත් අවස්ථාව ලබා දෙනවා. ආයිබුවන් සුබ උදෑසනක්. අයිබෝන් මම සිරිමාන්න රත්මලානේ නාලක ගොඩේවා කියන චරිතය අපේ දේශපාලන අලුත් චරිතයක්. මේක මම ඔබතුමාලා පළමුවම සුබ පතනවා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මේක ඇමතුමනි මගේ ප්‍රශ්නේ නියෝජ්‍ය ඇමතුමනි මගේ ප්‍රශ්නය මම නගර සභාවට ලියුවා මේක පත්‍රයට ලියුවා. ඒ ඉංජිනේරු මහත්මයාට කිව්වා. ඉංජිනේරු මහත්මයා කතා කරා නමුත් විසඳුමක් හම්බුන්නේ නැහැ තාම. මම ඉන්නේ රත්මලානේ 7 වෙනි පටුමගේ 4 මං හන්දියේ මේ කන්දවල මෙහෙම බොරුපන පාර. ඔය 4 මං හන්දියේ යටින් තියෙන සිලින්ඩරයක් වතුර බහින. ඒ සිලින්ඩරේ පාරවල් 5ක වතුර බහින. 5ක 6ක විතර. නමුත් සිලින්ඩරේ පොඩි. ඉතින් මේ සිලින්ඩරේ ලොකු සිලින්ඩරයක් දාලා දෙන්න කියලා මං කිව්වා. නමුත් තාම වතුර ගලනවා මෙතන. හරි අමාරුයි චේඩිවි එකේ ළමයි එහෙම සපත්තු ගලවන් යන්නේ වැහි දවස්වල. තවත් දුරකථන ඇමතුමක් තිබෙනවා. අපි ඔබේ ප්‍රශ්නේ කෙටියෙන් ඉදිරිපත් කරන්නට කියලා ඔබට ආරම්භ කරනවා. ආයිබුවන් සුබ උදෑසනක්. අයිබෝන් සුබ උදෑසනක්. මම සාමා කොළඹින් කතා කරන්නේ. මගේ ඉල්ලීම තමයි කොළඹ නගරයේ අවට කොන්ඩොමෝනියම් ඇපාර්ට්මන්ට් ඉදිකිරීම සම්බන්ධව ගොඩක් අක්‍රමිකතා තියෙනවා. ඒ නීති රීති පොඩ්ඩක් අධ්‍යයනය කරන්න කියලා උදාහරණයක් ඇටියට 2008 ගැසට් එක 2012 සංශෝධනය කරලා තියෙනවා. තට්ටු වැඩි කිරීමට කාපාක් මසනයින් ෆ්ලෝ කියලා. හැබැයි ඒ සමගම රිසර්වේෂන් ඒරියා එක වැඩි කරන්න ඕන එක අඩු කරලා. ඉතින් ඉදිකිරීමේදී වැඩි උසට ගියයින් පස්සේ අපේ ගෙවල් වලට හානි වෙනවා. ගවල් කොන්ක්‍රීට් වැටිලා මං අවුරුදු 2ක් දුක් විඳා වහල කැඩිලා. ඒ අවස්ථාවේ ඒගොල්ලෝ කියන අපිට රක්ෂණය තියෙනවා ඒකින්ද හදලා දෙන්නම් කියලා. රක්ෂණය අයිතියක්ද අසල්වාසීන්ගේ ගෙවල් වලට හානි කිරීමට අකණ්ඩව. ඒතර නිලධාරීන් කියනවා හැම තැනම ප්‍රශ්න තියෙනවා කියලා මේ කොන්ඩොමෝනියම් සම්බන්ධව. ඉතින් අසීමිත උසට ගියාම හිරු එළිය වැඩෙනවා අඩුයි. එම අමතරව අපිට ජනේලවත් අරින්න බෑ මොකද ගෙවල් පේනවා. ඉතින් මේ වැරදි නිවැරදි කරනවෙන් කරුණිකව ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. ඔබතුමීගේ ප්‍රශ්නය තාමත් අපි ගරු කරනවා. මේ වගේ ප්‍රශ්න තමයි අපි අත් වශයෙන්ම අදහස් තමයි අපි අත් වශයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ වැඩසටහනකදී. ඒක මමත් එකඟ වෙනවා. ඒ වල අපිට තියෙන නීති රීති වල වෙනස්කම් කිරීමේ කටයුතු මේ දවස්වල සකස් වෙමින් පවතිනවා. ඉදිරියේදී අපි බොහෝ දේවල් නිවැරදි කරගන්නේවි. ඒ වගේම ඔබතුමී වගේ අයගේ මහජන අදහසොත් පුළුවන් තරම් අපිට ලබා දෙන්න අපිට ඒවත් සැලකිලිට ගන්න පුළුවන්. ඔව් ඒ වගේම තමයි දැන් විශේෂයෙන් මේ සංවර්ධන
සංවර්ධන කටයුතු සඳහා ඉඩම් පවරා ගැනීමේදීත් මේ පවතින නීති වෙනස් කරමින් ඒ සඳහා ක්‍රියාමාර්ග ගත යුතුයි නේද? ඔව් ඒක තමයි රෙගියුලේෂන්ස් ගොඩක් දැන් වෙනස් වෙමින් තිබෙනවා. සමහර කාලෙට පහුගිය කාලේ නාගරික සංවර්ධන සඳහා වුණත් මේ ගැසට් කරපු ගැසට් පත්‍ර පවා අපි අවලංගු කළේ ඒවා එහෙම දිසි සැලැස්මක් නැතුව හදලා තිබෙච්ච නිසා අපි මොනවා හරි වැඩක් කරනකොට ඒ දේ කරන්න ඕනේ අදාළ ශේෂ්ඨ සියල්ල සමග සාකච්ඡා කරලා මහජන අදහසුත් ලබාගෙන තමයි මේ නීති රෙගුලාසි හදන්න ඕනේ ක්‍රමවත් විදියට. ඉතින් ඒ කටයුත්ත අපි කරගෙන යනවා. ඔව් ඒ වගේම මේ කලින් අපේ හිතවතා සඳහන් කළ ආකාරයටම දැන් නාගරික සංවර්ධනය පිළිබඳව කතා බහ කිරීමේදී නගර අලංකරණය පිළිබඳව කතා බහ කිරීමේදී දැන් පවිත්‍රතා කටයුතු ඒ වගේම ඒ සම්බන්ධයෙන්ුත් අවධානය යොමු කළ යුතුයි. ඒ කැලිකසල බැහැර කිරීම පිළිබඳවත් ඒ පිළිබඳව කොහොමද ඔබතුමා පිළිතුරු ලබා දෙන්නේ? මෙතන ලංකාවේ මේ කැලිකසල කළමනාකරණය පිළිබඳ වගකීම තිබෙන්නේ නීතියට අනුව ප්‍රාදේශ සභාවලට සහ නගර සභාවලට. එතකොට ඒ ප්‍රාදේශ සභා සහ නගර සභාවලට ඒ කැලිකසල එකතු කරලා ඒවා බැහැර කිරීමේදී සමහර වෙලාවට ඉඩකඩම් ලබා ගැනීමේදී පහත් බිම් සංවර්ධන අධිකාරිය මගේ අමාත්‍ය හස්තයේ තිබෙන සම්බන්ධ වෙනවා ඒවා ලබා දීමට. එතකොට මේක හරියට කළමනාකරණය කළා මේකට විසඳුම් සොයාගෙන අලුත් තාක්ෂණ සමග ඉදිරියට යාමේ වගකීම තිබෙන්නේ ඒ ආයතනවලට. නමුත් ඒ කාර්ය හරියාකාරව කෙරෙන්නේ නැති නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙවර රාජ්‍ය අමාත්‍යාංශ වෙන් කිරීමේදී අපේ අමාත්‍යාංශයට මේ සම්බන්ධයෙන් වගකීම බාර දීලා තියෙනවා. ඒතර අපි අපේ අමාත්‍යාංශයට වගකීම බාර දුන්න ගමන් දැන් බෝලේ පාස් කරන්න හදන්න එපා මේ අපේ අමාත්‍යාංශයට. මොකද අපේ අමාත්‍යාංශයට නීතිමය එකතු කිරීමේ පැහැර කිරීමේ බලය තාම නැහැ. නමුත් අපි දැන් සම්බන්ධ වෙලා මේක හොඳ අධ්‍යයනයක් කරා. මොකද්ද මේකට මේ කරන්න ඕනේ විසඳුම කියලා. ඒ අධ්‍යයනය කරලා අපි දැන් හඳුනාගෙන තිබෙනවා මේ මුළු රටේම තියෙන කසල කළමනාකරණය කිරීම සඳහා ප්‍රධාන වශයෙන්ම කළ යුතු විසඳුම් මොනවද කියන කටයුතු ගැන අපි යම්කිසි මතයකට අවිලා තිබෙනවා. අපි මතය බලාපොරොත්තු වෙනවා මේ මාසේ මේ තියෙනවා 7 වෙනිදාට කොහෙද මේ ජනාධිපතිතුමා සමග සාකච්ඡාවක් අපි එතුමාට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතුමාගේ අනුමැතිය ලබා ගත්තට පස්සේ අපි සමස්ත සැලැස්ම අදාළ මේ නගර සභා, මහනගර සභා, පළාත් පාලන ආයතන සමග සාකච්ඡා කරලා ඒක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මෙතන වෙලා තියෙන අර අය පුංචි නිසා ඒකාබද්ධව මේ තීන්දුවකට එන්න විදිහක් නැහැ. සමහරවිට අපි හිතමු සමහර නගරයක එකතු වෙන කුණු ඒ නගරේම මේ බැහැර කරන්න ඉඩ නැති වෙන්න පුළුවන්. ඒතර ඒක වෙන තැනකට ගෙනියන්න වෙනවා. ගෙනියන්න අනිත් පැත්තේ එකග වෙන්නේ නැහැ. ඒතර මේක ගිහිල්ලා කොහේ හරි ජනාකිර තැනක දාන්න වෙනවා. විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. මෙන්න මේ හේතු නිසා තමයි ජනාධිපතිතුමා කියලා දෙන අමාත්‍යාංශක අපිට මැදිහත් වෙලා මේක කළමනාකරණය කරලා දෙන්න කියලා මම විශ්වාස කරනවා. අපිට ඉතුරු වසර 2-3 තුල මේකට තිරසාර විසඳුමක් ඒ කළමනාකරණ ක්‍රියාවලිය තුළ ලබා දෙන්න පුළුවන් වේවි කියලා. ඔව් දැන් රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තිබෙනවා විශේෂයෙන්ම මාර්ග සංවර්ධනය සහ සංවර්ධන ව්‍යාපෘතින් කුමන කාරණා ආවත් ඉදිරියට අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යවශ්‍යයි කියන කාරණේ. ඒ අනුව තමයි අධිවේගී මාර්ග ඉදිකිරීම සිද්ධ වෙන්නේ. දැන් මේ අධිවේගී මාර්ග සංවර්ධනයට සමගාමීව නගර අලංකරණයේ ඒ ආශ්‍රිතව නැවතුම් පහසුකම් අප දන්නවා. ඒ වගේම ඒ අලෙවි මධ්‍යස්ථාන ඒ වගේම ඒ සඳහා යම් ආකාරයට විනෝද ස්ථාන මේවත් ආරම්භ කිරීමේ කටයුතු ආරම්භ වෙනවා. දැන් ඒ සඳහා ඔබතුමාලටත් මැදිහත් වෙන්නට හේතු තිබෙනවා නේද? ඒ සඳහා ඔබතුමාලා සැලසුම් සකස් කරලා තිබෙනවද? ඔව්. සැලසුම් සකස් කිරීමේ ක්‍රියාවලියේදී අපිනේ උදව් වෙනතර අපි දැන් මේක කරන්නේ එක පැත්තකින් අපි මේ සැලසුම් සියල්ල නැවත සාකච්ඡා කරමින් ඉන්නවා. හුඟක් වෙලාවට මේ හුඟක් නගරවල තිබෙන සැලසුම් පහුගිය මාස 5ෙම අපි හැම ප්‍රධාන නගරයක්ම වගේ අරගෙන සාකච්ඡා කරා. ඒවල අපේ මතයත් මගේ මතයත් කියලා අනික විද්වතුන්ගේ මතයත් කියලා අපි ඒව නැවත බලන්න ඕනේ. ඊට පස්සේ අපි ඒව සාකච්ඡා කරන්න ඕනේ අදාළ ප්‍රජාවත් සමග. මේ මහජන නියෝජිතන් සමග සාකච්ඡා කරන්න. මොකද ඕන් තමයි බිමේ තත්ත්වය හොඳින්ම දන්නේ. නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ හෝ නගර සංවර්ධන අධිකාරියන් ඉලන්ට වඩා හොඳින් බිමේ තත්ත්වය දන්නේ මේ මහජන නියෝජිතයෝ. ඒ නිසා දෙවන පියවර වශයෙන් අපි ඕන් සමග සාකච්ඡා කරනවා. ප්‍රජාවගේ අදහසුත් ගන්නවා. අරගෙන තමයි මේ සැලසුම් අවසන් කරන්නේ. ඉතින් බොහෝ සැලසුම් 60ක් 70ක් ඉවර වෙලා තියෙනේව අපි සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙන දෙකයි. එතකොට අර මහජන අවශ්‍යතා සියල්ල ඒ හරහා සාකච්ඡා වෙනවා. ඊට පස්සේ මම මුලින්ම කිව්වා වගේ දැන් මේක සැලැස්ම හදාගත්තට පස්සේ ඒ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට විවිධ ආයතන සම්බන්ධ වෙන්න ඕනේ. පෞද්ගලික අංශයන් සම්බන්ධ කර ගන්නට ඕනේ. ඒ සියලු දෙනාම එකතු වුණොත් තමයි මේක
එකවර හැමතැනම අපිට කරන්න පුළුවන් වෙන්නේ. ඔව් දැන් ඔබ විද්වතෙක් විදිහට ඇවිල්ලා දැන් දේශපාලන ගමනට පිවිසලා සිටිනවා. දැන් අප දන්නවා 2015ට පෙර පැවති රජය පිළිබඳව කතා බහ කිරීමේදී මේ දේශපාලනික කාරණාවක් පිළිබඳව අවධානය යොමු කළ යුතුයි මේ අවස්ථාවේදී. එහිදී විපක්ෂය කළ චෝදනාවක් තමයි දූෂණයේ නාස්තිය සිද්ධ වෙනවා. ඒ අනුව තමයි 2015 බලයට පත් වුණේ. දැන් ඔබතුමාලා වසරක් ගත වෙනවා. දැන් මේ වසරක් ගත වෙන තුර කාලය තුලදී විපක්ෂය චෝදනා කරනවා මේ ආණ්ඩුව ෆේල්, ජනාධිපතිතුමා මේ කටයුතු කරන ආකාරය පිළිබඳව ජනතාවගේ අදහස් ඉදිරිපත් වෙනවා කියලා. ඇත්තටම විපක්ෂයට ඔබ දෙන පිළිතුර කුමක්ද? මම ඔබෙන් අහනවා එක ප්‍රශ්නයක්. 2015 ජනවාරි මාසයේ යහපාලන රජයේ බලයට ඇවිල්ලා පළවෙනි අවුරුද්ද අපි හැරලා බැලුවොත් මොනතරම් දූෂණ චෝදනා ඒ රජයට එල්ල වුණා. පටන් ගත්තෙම පෙබරවාරි මාසයේ වෙච්ච මහ බැඳුම්කර මංකොල්ලෙන්. ඊට පස්සේ මහා පරිමාණ දූෂණ මේ බලයේ ඉන්න රජයේ මහා පරිමාණ වංචා කීයක් එළියට ආවද? ඇමතිවරුම සම්බන්ධ වෙච්ච නේ. ගල්ලංගුරු වංචාව, තඹ වංචාව, ඒතර ගැසට් පත්‍ර මගින් මේ බදු වංචාව, ඒ වගේ මේ වංචා රාශියක්. හරි. ඇමතිවරුම ඉලක්ක කරගෙන නමින් අහවල වගේ කීයක් චෝදනා අවසරක් තුළ එළියට ආවද? මේ වසර ආපහු හැරලා බලලා කියන්නේ එක ඇමතිවරයෙකුට තියෙනවද කියලා පුද්ගලික දූෂණ චෝදනාවක්? මගේ අමාත්‍යාංශය ගන්න නාගරික සමාජය විශාල ව්‍යාපෘති කරන දින පතාම කොන්ත්‍රාත් දෙන අමාත්‍යාංශය එක දූෂණ චෝදනාවක් තියෙනවා කියලා බලන්න. හරි පුළුවන් නම් හොයන්න දූෂණ චෝදනාවක් හොයලා කියන්න. ඇත්තට කරුණු සාහිත්‍ය කියන බොරුවට කියන්න පුළුවන්. කරුණු සහිත ඔප්පු කරන්න නෑ. අපි මම හිතන්නේ මේ රජයේ උගා දුරට ඒ දූෂණ ක්‍රියාවලිය පාලනය කරලා තියෙනවා. ඒතකොට ඒක පටන් ගන්න උඩින්. හැබැයි ඒක පල්ලෙහාට යන්න ඕනේ. මතක තියාගන්න උඩින් මේක පාලනය කරා කියලා හැමතැනම දූෂණය නතරලා නැහැ. අපේ රටේ දූෂණ කියන එක පල්ලෙහා මට්ටමේ සිද්ධ වෙනවනේ නේද? පුංචි මිනිහාගෙන් පුංචි වැඩකටත් අල්ලසක් ගන්න ක්‍රමවේදයක් පසුගිය දශක ගන්නවා තිස්සේ මේ රටේ ස්ථාපිත වෙලා තියෙනවා. ඒ සමස්ත ක්‍රමවේදෙම එකපාර වෙනස් කරන්න බෑ. ඉතින් මේ වෙනස් කිරීම සඳහා අපි කරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. එකක් තමයි උඩින් ආදර්ශය සපයන එක. ඒ ආදර්ශය දැන් අපි සපයලා තියෙනවා. දෙවනුව වැරදි වැළැක්වීම සඳහා අපේ තියෙන එක ක්‍රමවේදය වෙනස් කරන එක, ප්‍රතිව්‍යුහගත කරන එක. එතකොට ඒ පුද්ගලයන්ට අවශ්‍ය කරන ආකල්පමය වෙනස ලබා දෙන පුහුණුවීම් පවත්වන එක, දඬුවම් කරන එක වැරදි කරන අයට, තාක්ෂණය ගෙන එන එක. මේ මුගක් වෙලාට මේ දූෂණයට හේතුවක් තමයි මේ නිලධාරීන් සමග කටයුතු කරන වෙන එක මහජනතාවට. මොනවා හරි එකට අනුමැතියක් ගන්න ගියාම නිලධාරියාට ඒ ෆයිල් එක තියෙන්නේ. නිලධාරියා ෆයිල් එක ඊළඟ මේසෙට ගෙනියන්නේ අප්‍රූවල් එක දෙන්නේ නැහැ. මේ මුදලක් ගන්නේ නැතුව. ඔක අපි මම කියන දේ නෙවෙයි ඒක හැමතැනම සිද්ධ වෙන දේ. ඒතර අපි ඒක අයින් කරන්නට ඕනේ. මේ අපි උත්සාහ කරන ගදුවර තාක්ෂණය ගෙනල්ලා තමන්ට අවශ්‍ය කරන දේවල් ටික දැම්මට පස්සේ මේ සිස්ටම් එකකින් කියන්න මේක කරන්න පුළුවන්ද බැරිද කියලා. කරන්න බැරි නම් ඒකට හේතු කියන්නට ඕනේ. අපි ගිහලා බලන්න ඕනේ මේක වෙනවද කියලා. ඉතින් මේ වගේ වැඩ ගොඩක් මේක එකපාරට කරන්න බෑ. මේක කාලයක් ගත වෙනවා. නමුත් එකම ක්‍රමය තමයි උඩින් පටන් අරන් යටටම දූෂණය නැති කිරීමේ වැඩ පිළිවෙල කරන එක. ඒතර ඒක ජනාධිපතිතුමාගේ දසවදාරු ප්‍රතිපත්ති මාලාවේ තුන්වෙනි එක පිරිසුදු හා කාර්යක්ෂම රාජ්‍ය පාලනය. ඉතින් ඒක අපි අපේ තේමාව විදියට ඉදිරියට ගෙනන බලාපොරොත්තු වෙනවා. ඔව් ඒ වගේම දැන් ආණ්ඩුවට එල්ල වෙන චෝදනාව ෆේල් කියන එක. ඔව්. ආණ්ඩුව ෆේල් නම් ඔව් 60000ක් උපාධාරීන්ට රැකියාව ලැබෙනවද? ලක්ෂයකට අධික තරුණ තරුණියන්ට මේ දුගීම දුප්පත් පවුල්වල රැකියාව ලැබෙනවද? මහා මාර්ග ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් හැදෙන්න පටන් ගන්නවද? පාලම් 10000කට වැඩි ප්‍රමාණයක් හැදෙන්න පටන් ගන්නවද? දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් මේ අවුරුදු තුල අලුතෙන් නිවාස 8000කට වඩා හැදෙන්න පටන් ගන්නවද? මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් 3000කට වඩා හැදෙන්න පටන් ගන්නවද? බදු අඩු වෙනවද? එතකොට මේ පොලි අනුපාතය අඩු වෙනවද? MCC ගිවිසුම අවලංගු වෙනවද? අපේ රටේ ඉරෙහි තිබිච්ච සියලු දේශපාලන බලවේග ඒ මර්ධනය වෙනවද? පාතාලේ නැති වෙනවද? මද්ද්‍රව්‍ය මේ විදිහට පාලනය වෙනවද? උඹට ලැයිස්තු කියාගෙන යන්න පුළුවන්. ඒක කොහෙද ෆේල් වෙලා තියෙන්නේ? හරි ෆේල් වෙලා තියෙනවා කියලා අදහස් ඇවිල්ලා තියෙන්නේ මේ කරන වැඩ ගැන නෙවෙයි අපි කතා කරන්නේ. අපි කතා කරන්නේ කොරෝනා ගැන විතරයි. උදේ ප්‍රවෘත්ති දාලා බලන්න. ප්‍රවෘත්ති වලින් 140ම කතා කරන්නේ කොරෝනා ගැන. මේ කරන වැඩ ගැන කතා කරනවා. දැන් අපි මේ නිවාස 3000 වැඩසටහන මොන තරම් මේ රටේ වෙනසක්ද? මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් මේ විදිහට අවුරුදු 25ක 6.25 ණයට තරණ පවුල් වෙනුවෙන් ගෙවල් 3000ක් ඉදිකිරීමේ කටයුතු මේ සුමාන දෙක තුළ පටන් ගන්න අපි. ඉඩම් තෝරාගෙන කොන්ත්‍රාත්කරුවන් හඳුනාගෙන සියලු දේ සාකච්ඡා කරලා මිල ගන්න එකඟ වෙලා අපි මම දවසකට විවෘත කිරීම 3ක්
මේ මුල්ගල් තැබෙන් 3ක් කරගෙන යනවා. අපි ලබා දෙන අවුරුද්ද මේක සඳහා මාස 18කට මේ සියල්ල අවශ්‍ය කරනවා. ඒ වගේ අපි කතා කරන්නේ කතා කරන්නේ අපි කියනවා අඬු ෆේල් කියලා. ඔව් මාධ්‍යයටත් වගකීමක් තිබෙනවා. පැහැදිලි වගකීමක් තියෙනවා. ඔව් අද අප සාකච්ඡා කරේ සෞභාග්‍යයේ පුනරුදේ ගමට ගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳවයි. සාකච්ඡාවට එකතු වුණේ නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතායි. අප ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා සුභාරතී සංවාද මණ්ඩපයට එක්වීම පිළිබඳව. අද සුභාරතී සංවාද මණ්ඩපයේ නිෂ්පාදනය කළ පවිත්‍රා කේශනී නානායක්කාර, තාක්ෂණික මෙහෙයුම ලබා දුන්නා විමුක්ති ඉරෝෂන්, නව මාධ්‍ය මෙහෙයුම ලබා දුන්නා ජගත් නවරත්න, අධීක්ෂණය කළ ඉන්දික ජයරත්න සමගින් උමන්දා කුමාරී මහගෙදර, මම සුජාතා කරුණාරත්න අපි ඔබට ප්‍රාර්ථනා කරනවා යහපත් දවසක්. දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී